2015 බලමු. දැන් ඔයගොල්ලෝ දැන් 2013 14 කරාන දැන් 15 කරන්න. 15 දැන් ඔහොම කරගෙන එනකොට තේරෙනවා හොඳේ. දැන් 15 විශේෂ දේවල් ටිකක් එහෙම මොනවද තියෙන්නේ? ඔයා දන්නේ නැති ප්‍රතිකාරක මොනවද? මොතන පර්මැංගනේට් තියෙනවනේ. ඔයා කලින් ප්‍රශ්නවල හම්බුන්නේ නැහැ වාට පර්මැංගනේට්. වියලීතර මැග්නීසියම් වියලීතර හම්බුණා PBr3 ගැන දැන් ඔයා දන්නවා. තව මෙතන තියෙනවා CH3Cl කියලා එකකුත් තියෙනවා. මධ්‍යසාරයකුත් තියෙනවා. නිර්ජාලීය ඇලුමිනියම් ක්ලෝරයිඩුත් තියෙනවා. සාන්ද සල්ෆියුරිකුත් තියෙනවා. දැන් මෙතනදී සාන්ද සල්ෆියුරික් පාවිච්චි කරන්න වෙන දෙයකට හොඳේ. ඔයා ඉගෙන ගන්න දේ නෙමෙයි. ඔයා ඉගෙනගත්තු දේ නෙමෙයි අමතර තව දෙයක් ඉගෙන ගන්න. සාන්ද සල්ෆියුරික් වලින් කරන තව දෙයක්. හොඳේ. හරි. දැන් උතන තියෙන මොකද්ද? බෙන්සීන් එකක් නේ තියෙන්නේ උතන. C6යි H6යි කියන්නේ මොකද්ද? බෙන්සීන් එක. හොඳේ. උතන ඒක මාක් කරලාම තියෙනවා වරාණ පිළේ දීලා තියෙනවා. දුන්නේ නැති වුණත් ඔයා තේරුම් ගන්න ඕනේ හොඳේ. C6යි H6යි කියන්නේ මොකද්ද? බෙන්සීන් එකක් වෙන්න ඕන. දැන් ඔතන දීලා තියෙන්නේ ඔයාට හුරු. ඔයාගේ ඇහැට හුරු විදියට ඇඳ ගන්න හොඳේ. තේරෙනවද? ඔයාට හුරු විදියට ඇඳ ගන්න. ඔයාට හුරු විදියට ඇඳගත්තොත් බෙන්සීන් එකකින් මොකක්ද හැදෙන්නේ? මෙහෙම අණුවක්නේ. දැන් ඔතන C2H5 කියලා තියෙනවානේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? මෙහෙම එකක් නේ ඔතන තියෙන්නේ. මේක වගේ ඇහැට හුරුයිනේ. මට නම් මේක හුරුයි. ඒක නිසා මම මෙහෙම ඇඳගත්තා. ඒක වීදුවල ඇඳගත්තා. තේරෙනවද? මට හුරු විදියට මං ඇඳගන්නේ. හොඳේ නැතුව කරන්න බෑ වැඩේ. ඔන්න දැන් මට ඇහැට හුරු විදියට මං ඕක ඇඳගත්තා. ඔය උතන තියෙන පේපරේ තියෙන එකම මට හුරු විදියට මං ඇඳගත්තා. හරිද? දැන් බලමු තියෙන වෙනස බලන්න මං කියවනේ. ආරම්භයේදී තියෙන එකයි අවසානයේ තියෙන එකයි වෙනස චෙක් කරන්න. මේ බෙන්සින් කාණ්ඩයට අමතර කාණ්ඩයක් සම්බන්ධලා මේ පේනවද? මේ මෙන්න මේ කාණ්ඩේ සම්බන්ධලා නේද තියෙන්නේ? මේ කාණ්ඩේ හදාගෙන මේකට සෙට් කරා නම් වැඩේ හරි. මෙතනත් පේනවද මේ? එකම જાතිය දෙන්නෙක් තමයි සෙට් වෙලා ඉන්නේ. එකම જાතිය දෙන්නෙක් තමයි මෙතන සෙට් වෙලා ඉන්නේ. තේරෙනවද? කොහොමද ඕක හදන්නේ? කොහොමද ඕක හදන්නේ? හරිද? හොඳට බලා ගන්න. මුලින්ම අපි කරන්න ඕනේ. හරි මුලින්ම අපි කරන්න ඕනේ මේ බෙන්සීන්ට මොකක් හරි කාබන් දාමයක් සෙට් කරගන්න ඕනේ. මොකක් හරි කාබන් දාමයක්. තේරෙනවද? බෙන්සීන්ට මුලින්ම මොකක් හරි කාබන් දාමයක් සෙට් කරගන්න ඕනේ. කාබන් 2 කෙනෙක් 3 කෙනෙක් 4 කෙනෙක් කීයක හරි කාබන් දාමයක් සෙට් කරගන්න ඕනේ. කාබන් දාමයක් සෙට් කරගන්න මතක තියාගන්න ඇල්කිල් හේලයිඩයක් සහ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් දාලා. මොකක් හරි ඇල්කිල් හේලයිඩයකින් තමයි අර කාබන් දාමේ ගන්නෙ. දැන් මෙතන තියෙන ඇල්කිල් හේලයිඩය මොකක්ද? කාබන් එකේ ඇල්කිල් හේලයිඩයක් තියෙන්නේ. පේනවා තියෙන්නේ. ඔය ප්‍රතිකාරකවල කාබන් එකේ ඇල්කිල් හේලයිඩයක් ඉන්නේ. CH3Cl තියෙන්නේ. එහෙනම් අපිට සෙට් කරගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? කාබන් එකේ කාණ්ඩයක් තමයි සෙට් කරගන්න පුළුවන් ඉන්නේ මේ හේලයිඩේ නැතුව මේ එහා පැත්තේ තියෙන කාණ්ඩේ. ඒක තමයි අපිට සෙට් කරගන්න වෙන්නේ. ඒක සෙට් කරගන්න මොනවද දාන්නේ? තව දාන්න ඕන මොනවද? නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් දාන්න ඕන. මේ උත්ප්‍රේරක වශයෙන් දාන්න. මෙතන නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ්. මෙන්න මේ දැන් සෙට් වෙනවා මේ. ඔන්න සෙට් වුණා. වැඩේ හරිනේ. ඔන්න සෙට් වුණා. ඊට පස්සේ දැන් මෙහෙම බෙන්සීන් එකකට කාබන් දාමයක් සෙට් ලියන්න එපා අහන් ඉන්න. අර පෙන්නන්න බැරි මගුලක් තමයි උගන්වනකොට ලියන එක. තේරෙනවද? ඔය ලියපෙමුට දැන් කෙලවෙලා තියෙන්නේ. ලියලා අන්තිමේ දන්නේ නැහැ මොනවද ලිව්වේ කියලා. ඒකනේ ප්‍රශ්නේ. බලන්න මේ කොපිරයිටින් උගන්වන ක්ලාස් එකක් නෙමෙයි හොඳේ. කොපිරයිටින් කරන්න එහෙම ක්ලාස් එකක් නෙමෙයි හොඳේ. දැන් මේ කාබන් දාමේ අපි ඔක්සිකරණය කරවන්න ඕන. මේ කාබන් දාමේ ඔක්සිකරණය කෙරුවොත් අපිට මේකෙන් කාබොක්සිල් කාණ්ඩයක් ලබා ගන්න පුළුවන්. ඔක්සිකරණය කරවන්න තමයි උතන තියෙන්නේ පර්මැංගනේට් තියෙනවා. පර්මැංගනේට් විතරක් දාන්න පුළුවන්ද? බෑ. ඕගොල්ලෝ රෙඩොක්ස් වලදී ඉගෙන ගන්නවා ආම්ලික මාධ්‍යයේ පර්මැංගනේට් දැම්මොත් මොකද වෙන්නේ? යම් කිසි රන්වයකයක් ඔක්සිකරණය කරව ගන්න පුළුවන්. තේරෙනවද? මොකද පර්මැංගනේට් කියන්නේ ප්‍රබල ඔක්සි කාරකයක්.
ප්‍රබල ඔක්සිකාරකයක්. එතකොට එයාට පුළුවන් අනිත් සංයෝග ඔක්සිකරණය කරවන්න. එහෙනම් අම්ලයක් එක්ක පර්මැංගනේට් දාන්න. උතන තියෙන අම්ල මොකක් කරේ ඕන එකක් ගන්න. උතන ඔය තියෙන සාන්ද්‍ර සල්ෆියුරික් තියෙන. සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක මන් දාන මොනවද? පර්මැංගනේට් දාන්න. දැන් හරියටම ලිව්වොත් මෙහෙම ලියන්න ඕනේ. නැත්නම් ඉතින් H+ ඇලයිරක් පර්මැංගනේට් කියලා දැම්මත් හරි. මං කියන්නේ මෙතන තියෙන ප්‍රතිකාරකම යූස් කරනවා නම් සාන්ද්‍ර සල්ෆියුරික් දැම්ම පර්මැංගනේට් දැම්ම. දැන් ළමෙක් අහන්න එපා මේකට දාන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් විතරක්ද කියලා. එහෙම නෙමෙයි හොඳේ මං කලින්ම කිව්වා මොකක් හරි අම්ලයක් දාන්න හොඳේ. අම්ලයක් එක්ක පර්මැංගනේට් දාන්න ඕනේ. තේරෙනවද? අම්ලයක් එක්ක පර්මැංගනේට් දාන්න ඕනේ. මේක ලියන්න ඕනේ මෙහෙම ඉතින් කොහෙද ලියන්නේ? ඒක මෙතන ලියන්න. සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක පර්මැංගනේට් දැම්මා. දාපු ගමන් මොකද වෙන්නේ? මේ කාණ්ඩය මේ කාබන් මේක හොඳට අහගන්න. මේක කාබන් කීයක කාණ්ඩයක් වුණා? කීයක කාණ්ඩයක් වුණත් හැදෙන්නේ එක කාබොක්සිල් එකයි. කාබන් එකේ කාබොක්සිලයක් තමයි හැදෙන්නේ. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ. ඊට නෑ. මොකෝ කරන්නේ? අපි මෙහෙට ගමු. අපි මෙහෙට ගමු. මේක මෙහෙම ගමු. හරි මේ පැත්තෙන් අදින්න. මේදී මෙන්න මෙහෙම ගත්තා හැදෙන්නේ. කාබන් එකේ කාබොක්සිලයක් තමයි හැදෙන්නේ. හරිද? ඊට පස්සේ මම කලින් ඉගෙනුවා මෙතන OH කාණ්ඩයක් තියෙනවා. මේ OH කාණ්ඩය වෙනුවට Br එකක් අපිට සෙට් කරගන්න මොනවද දාන්නේ? PBr3 දාන්න පුළුවන් නේ. ඔතන තියෙනවා PBr3. PBr3 දැම්ම මොකද වෙන්නේ? OH කාණ්ඩය අයින් වෙලා. එනවනේ. OH කාණ්ඩය අයින් වෙලා Br සෙට් වෙනවා. මෙතෙන් පටන් මේක මොකද්ද? අම්ල හෙලයිඩයක් වෙන්නේ. ඕක අම්ල හෙලයිඩයක්. තේරෙනවද? මතක තියාගන්න අම්ල හෙලයිඩයකට ග්‍රීනාඩ් එකක් දැම්මොත් තේරෙනවද? දැන් ඔයගොල්ලන්ට මතකයි කීටෝනිය සහ ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියා කරා. ඒක චුට්ටක් මතක කරගන්න. ඒකෙදි උනේ මොකද්ද? ග්‍රීනාඩ් එකේ තිබ්බ කාණ්ඩේ එකපාරක්නේ ගිහිල්ලා සම්බන්ධ උනේ කීටෝනයට. කීටෝනේ පල්ලෙහා තියෙන කාබන්ට එකපාරක් තමයි සම්බන්ධ උනේ. ග්‍රීනාඩ් එකේ තියෙන කෑල්ල. මතක තියාගන්න අම්ල හෙලයිඩ් එකකට ග්‍රීනාඩ් එක දැම්මොත් ග්‍රීනාඩ් එකේ තියෙනවා නේද පිටිපස්සේ කොටස. පිටිපස්සේ තියෙන කෑල්ල දෙපාරක් සම්බන්ධ වෙනවා. එකම කෑල්ල දෙපාරක් සම්බන්ධ කරගන්න පුළුවන් ඔන්න ඔය ක්‍රමයෙන්. එහෙම තමයි මේක හදාගන්න තියෙන්නේ. පේනවද? මේ අම්ල හෙලයිඩය හරිද? අපිට ඕනේ කෑල්ල මොකද්ද? මෙන්න මේ කෑල්ල. මේ කෑල්ල තියෙන ග්‍රීනාඩයක් අපි හදාගන්න ඕනේ. මේ කෑල්ල තියෙන ග්‍රීනාඩයක් හදාගන්න ඕනේ. එහෙම එකක් හදාගෙන අම්ල හෙලයිඩයට දානවා. මං කියවනේ එකම කෑල්ල දෙපාරක් සෙට් වෙනවා කියලා. දෙපාරක් සෙට් වුණා. හරිද? ඊට පස්සේ ඒක ජල විච්ඡේදනය කරනවා. මධ්‍යසාරය හැදුවා. උත්තරය යතන සිද්ධ වෙන්නේ. එහෙනම් ඊළඟට අපි කරන්න ඕන වැඩේ මොකද්ද? මේ කෑල්ල තියෙන ග්‍රීනාඩයක් අපි වෙනම හදාගන්න ඕනේ වෙන කොහෙන් හරි. හොඳේ වෙනම පැත්තකින් ලියා ගන්න වෙනවා. දැන් මෙතන බෝඩ් එකේ ඉඩ නැතිනම් මට පස්සේ ඒක තේරෙනවා. අපි මේක අලුතෙන් ලියමු. නැතුව හරියන්නේ නැහැ වැඩි. කොහොමද ලියන්නේ? මේක කරන්න වෙන ක්‍රමයක් නැහැ. අකොට මේක අපි අලුතෙන් ලියාගමු. දැන් මේක මෙහෙට කරලා ලියාගමු. එතකොට හරි. බලාගෙන ඉන්න. බෙන්සීන් එක ගත්තා. ඊට පස්සේ මේක හදාගත්තා. මේකට අපි දානවා ජලිය ඇලුමිනියම් ක්ලෝරයිඩ් දානවා. ඊපස්සේ මෙයාව ඔක්සිකරණය කරගත්තා. ඒකට දානවා සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක පර්මැංගනේට් දානවා. ඊට පස්සේ අපිට හැදුනා මෙන්න මේ කාබොක්සිලයක්. හරිද? කොහොම එකක් හැදෙනවා. ඊට පස්සේ මෙයාට අපි දැම්මා PBr3 දැම්මා. PBr3 දාපු ගමන් මේක අම්ල හෙලයිඩයක් වෙනවා. හරි. දැන් අපි මේ පැත්තෙන් හදාගමු අනෙක් ටික. හොඳයි. හරි මෙතන ඔයාලට දීලා තියෙන ප්‍රතිකාරක වල බලන්න
C2H5 මධ්‍යසාරයක් තියෙනවා. C2H5 මධ්‍යසාරයක් තියෙනවා. අපිට ග්‍රීනාඩයක් හදාගන්න මොකක්ද අවශ්‍යතාවය? මොනවාද අපිට ඕනේ? අපිට ඇල්කිලි හෙලයිඩයක් ඕනේ. ඇල්කිලි හෙලයිඩයක් තිබ්බොත් අපිට ග්‍රීනාඩයක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාණ්ඩේ තියෙන ඇල්කිලි හෙලයිඩයක් වෙන්න ඕනේ. දැන් තේරෙනවද වැඩි? අපිට සෙට් කරගන්න ඕනේ මේ කාණ්ඩේනේ. මේ කාණ්ඩේ තියෙන ඇල්කිලි හෙලයිඩයක් අපි හදාගන්න ඕනේ. ඒ කියන්නේ C2H5 කියන මධ්‍යසාරයක් අපි ගාව තියෙනවා. මම ඒක ලියා ගන්න මෙහෙම හොඳේ. ඔය C2H5 මෙහෙම ලියාගත්තත් හරි හොඳේ. ඒගොල්ලෝ දීලා තියෙන විදියම ලියන්න ඕනේ නැහැ. කොහොමත් හරිනේ. දැන් මේ මධ්‍යසාරයට PBr3 දෙන්නම හරිනේ. මේ මධ්‍යසාරයටත් PBr3 දාන්න. මොකද වෙන්නේ? OH කාණ්ඩේ අයින් වෙලා Br සෙට් වෙනවා. ඔන්න ඇල්කිලි හෙලයිඩය හදාගත්තා. දැන් මොකද ගන්න තියෙන්නේ? දැන් වැඩේ හරිනේ. දැන් මොතන ප්‍රතිකාරක වල තියෙනවානේ. මැග්නීසියම් වියලීතර දාන්න. මැග්නීසියම් වියලීතර දාන්න වැඩේ හරි. මේ ඔන්න ග්‍රීනාඩ් එක හැදුණා අපිට ඕන. අපිට ඕන ග්‍රීනාඩ් එක හැදුණා. දැන් තේරෙනවද? දැන් හොඳට අවබෝධ වෙනවනේ. ග්‍රීනාඩ් එකේදී වෙන්නේ මේ MgBr හරි MgCl හරි මොකක් හරි තියෙනවනේ. ඒකේ පිටිපස්සේ කෑල්ල තමයි ගිහිලා සෙට් වෙන්නේ. හරි? දැන් මේකට මේක ගෙනල්ලා දාන්න මෙතනට. මේ පැත්තෙන් හදලා පෙන්නවනේ. ඒකෙස අවුලක් නැහැ හොඳේ. මේ පැත්තෙන් හදලා පෙන්නපු නිසා අපි මේක දාගන්න. මේකට ඕන කෙලිම දාගන්න. ඔය ගෙන අපිට ඔන්න ග්‍රීනාඩ් එක මම කෙලිම දාගත්තා. හරිද? වැඩේ යන්නේ. දැන් මෙතනදී මොකද වෙන්නේ ඊට පස්සේ? ඔන්න දැම්මා. දැම්මට පස්සේ මොකද මේ ග්‍රීනාඩ් එකේ තියෙන මේ කෑල්ල මේ පිටිපස්සේ තියෙන කෑල්ල දෙපාරක් සම්බන්ධ වෙනවා. එතකොට මෙතන BR අයින් වෙනවා. BR උත් අයින් වෙලා දෙපාරක් සෙට් වෙන දෙපැත්තේ. හැබැයි ඔයගොල්ලෝ දන්නා ග්‍රීනාඩ් එක විතරක් දැම්මොත් මෙතන හැදෙන සංයෝග මොකද්ද? මෙහෙම එකක් නෑ හැදෙන්න ඕනේ. O- වෙච්ච සංයෝගයක් හැදෙන්න ඕනේ. ග්‍රීනාඩ් විතරක් දැම්මොත්. දැන් මධ්‍යසාරයක් කරගන්න මොනවද කරන්න ඕනේ? මේ මයිනස් එකට හයිඩ්‍රජන් කෙනෙක් සෙට් කරගන්න එපේ. එතකොට මොනවද කරන්න ඕනේ? ජල විච්ඡේදනය කරන්න ඕනේ. මම කලින් කිව්වා ජල විච්ඡේදනය කරන්න මොනවද දාන්නේ? මොකක් හරි අම්ලයක් එක්ක ජලය දාන්න. හරිද? නැත්තම් H+ ජලය කියලා දැම්මත් හරි. වැරදිනේ ඒත් හරි. ඕක දැන් දාලා ජල විච්ඡේදනය කරනවානේ. ජල විච්ඡේදනය කරපු නිසා මොකද වෙන්නේ? ඔන්න හයිඩ්‍රජන් එක සෙට් වුණා. වැඩේ අපිට ඕන සංයෝගය හදාගත්තා. තේරෙනවද? ඔන්න ඕක තමයි මට ටක් ගාලා ඔලුවට ආපු සරලම ක්‍රමය. මේක හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒකට වැඩි මේක ලේසි උන්. මේක මතක තියන්න. මේ අම්ල හේලයිඩ් එකකට ග්‍රීනාඩ්යක් දාපු ගමන් අවශ්‍ය කෑලි දෙක සෙට් කරගන්න පුළුවන් කියන එක ඔළුවේ තියනවා නම් වැඩේ හරි. තේරෙනවද? එකම පොයින්ට් එක මේක තමයි හොඳේ. මේ ටික තමයි වැදගත්. මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තේ කොටස තමයි වැදගත්ම කොටස. තේරෙනවද? මේකම දැන් මං කියනවා මේ දෙයම එස්ටර් එකකින් කරනවා. වා එස්ටර් එකකට ග්‍රීනාඩ්යක් දැම්මොත් මේ දෙයම තමයි සිද්ධ වෙන්නේ. එස්ටරේ තියෙන කෑල්ල අයින් වෙලා එස්ටර් කෑල්ල අයින් වෙලා ඒ වෙනුවට ග්‍රීනාඩ් එකේ කෑලි දෙකක් සෙට් වෙනවා දෙපාරකට. මෙතන සිද්ධ වෙච්ච දෙයමයි වෙන්නේ. මෙතනදී උනේ මොකද්ද? BR එක අයින් වෙලා කෑලි දෙකක් සෙට් වුණානේ දෙපැත්තේ. එස්ටර් එක සිද්ධ වෙන්නේ එස්ටරේ තියෙන කෑල්ල අයින් වෙලා ග්‍රීනාඩ් එකේ කෑල්ල දෙපාරක් සෙට් වෙනවා. ඒක තමයි ඊළඟට අපි හදන්නේ. ඊළඟ ක්‍රමේ මං කියවනේ තවත් ක්‍රමයකින් හදන්න පුළුවන් කියලා. ඊළඟ ක්‍රමේ තමයි ඒක. එහෙනම් හරි පළවෙනි ක්‍රමේ කියලා දාලා ඔක නෝට් කරගන්න. මේක මෙහෙම ගත්තත් පුළුවන්. හොඳ මෙහෙම අඳින්න පුළුවන්. මෙහෙම ඊතලයක් දාලා යටින් යනවා මෙතනට දාන්න එහෙමත් පුළුවන්. එමේ ඊතල ගහන්නම ඕනේ නැහැ හොඳේ. මේ ඊතලේ ගැව්වේ නැති වුණා තවලක් නෑ. අපි මේ පැත්තේ මේක හදලා පෙන්නලා තියෙන්නේ. දැන් මේ මෙතන පේුණානේ මේ. දැන් සාන්ද සල්ෆියුරික් පාවිච්චි කරේ මේ දෙයට නෙමෙයි හොඳේ. තාම ඔයගොල්ලෝ ඒක ඉගෙන ගත්තේ නැහැ. දැන් මෙතන මම කියන ඕනෑම අම්ලයක් කියලා
මෙතෙන්ට මේ සාන්ද්‍ර සල්ෆියුරික් මෙතෙන්ට පාවිච්චි කරන්නේ නැහැ හොඳේ. සාන්ද්‍ර සල්ෆියුරික් පාවිච්චි කරන්නේ මොකේද? ඔතන ඔය දීලා තියෙන ප්‍රතිකාරකේ සාන්ද්‍ර සල්ෆියුරික් ඒ දීලා තියෙන එස්ටරේ හදාගන්න. යම් ළමෙක් මේ ක්‍රමේ නැතුව දෙවෙනි ක්‍රමේ පාවිච්චි කරොත් ඒකට එස්ටරේ හදන්න සාන්ද්‍ර සල්ෆියුරික් ඕනේ අනිවාර්යයෙන්. ඒකට තමයි සාන්ද්‍ර සල්ෆියුරික් පාවිච්චි කරන්නේ. හොඳේ මෙතන මේ මෙහෙමත් ලියාගන්න වරන් නැතුව. H+ ඇලයිරක් පර්මැංගනේට් කියලා. නැත්තම් ඔයගොල්ලෝ ඔක පටලව ගන්නවා. මෙතනට ඕනෑම අම්ලයක් දාන්න පුළුවන් හොඳ. හරි බලාගන්න දෙවෙනි ක්‍රමේ බලාගන්න ඕනේ. දෙවෙනි ක්‍රමේ බලාගන්න. එතකොට දෙවෙනි ක්‍රමේදී වෙනස් වෙන්නේ මෙන්න මේ ටික විතරයි. මේ පැත්තේ ටික විතරයි වෙනස් වෙන්නේ දෙවෙනි ක්‍රමේ. තේරෙනවද? මේ ටික එහෙමමයි. මේ පැත්තේ ටික වෙනස් වෙනවා. තේරෙනවද? මේ පැත්තේ ටික පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිද? දෙවෙනි ක්‍රමේදී සිද්ධ වෙන එකම වෙනස ඕක තමයි. තේරෙනවද? මේකෙදි සිද්ධ වෙන්නේ මෙතන PBR3 දාන්නෙත් නැහැ. හොඳේ. PBR3 දාන්නෙත් නැහැ. ඔතන ප්‍රතිකාරකයේ ඕගලන්ට පේන ඇති මධ්‍යසාරයක් දීලා තිබ්බනේ. කලින් තිබ්බ මධ්‍යසාරයම තමයි. මොකක් හරි මධ්‍යසාරයක් හොඳේ. මොකක් හරි මධ්‍යසාරයක් එක්ක සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මම හොඳේ. මොකක් හරි මධ්‍යසාරයක් එක්ක සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මම ඔන්න මම මධ්‍යසාරය ලිව්වා C2H5 මධ්‍යසාරයන්න තියෙන්නේ මෙයත් එක්ක සාන්ද්‍ර සල්ෆියුරික් දාන්න ඕනේ අනිවාර්යයෙන්. සාන්ද්‍ර සල්ෆියුරික් දාන්නේ උත්ප්‍රේරකයක් විදිහට තමයි දාන්නේ. එහෙනම් සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මාම වෙන්නේ මොකද්ද? එස්ටරයක් හැදෙනවා. හරිම ලේසි එස්ටරයක් හැදෙනවා. කොහොමද එස්ටරය හැදෙන්නේ? මෙතන හයිඩ්‍රජන් උයි මේ OH එකයි මොකද වෙන්නේ? ඉවත් වෙලා තමයි එස්ටරය හැදෙන්නේ. සෝරි මේ OH එක ඉවත් වෙන්නේ මේ කාබොක්සිල් එකේ. කාබොක්සිල් එකේ OH කාණ්ඩය සහ මේ මධ්‍යසාරයේ හයිඩ්‍රජන් ඉවත් වෙනවා. ඕක මේ මම දැක්ක විභාග ප්‍රශ්න වලට අහලා තිබ්බ පටලවලා. කාගෙන්ද හයිඩ්‍රජන් ඉවත් වෙන්නේ කියලා. සමහර ළමයි හිතන මේ කාබොක්සිල් එකෙන් තමයි මේ හයිඩ්‍රජන් ඉවත් වෙන්නේ කියලා. හයිඩ්‍රජන් එක ඉවත් වෙන්නේ කාගෙන්ද? මධ්‍යසාරයේ තිබෙන හයිඩ්‍රජන් එක ඉවත් වෙලා කාබොක්සිල් එකේ OH කාණ්ඩය ඉවත් වෙලා තමයි සෙට් වෙන්නේ. එතකොට එතකොට එස්ටරයක් නේද හැදෙන්නේ මේ බන් මෙහෙම එකක් නේද උඩ හැදෙන්න ඕනේ. මෙහෙම එකක් නේද? C2H5 මේ ඕනම මධ්‍යසාරයක් හොඳ කිසිම අවුලක් නැහැ අපිට ඒක අදාළ නැහැ. මේ එස්ටරයක් නේද? ඔන්න එස්ටරේ. එස්ටරේට මොකද්ද වෙන්නේ? එස්ටරේට අර ග්‍රීන් ආඩ්ඩෙන් හදාගත්ත එක දාන්න. මේකම දාන්න. එච්චරයි තියෙන එකම වෙනස. මේකෙදි මොකද්ද සිද්ධ වෙන්නේ? මේ එස්ටර කාණ්ඩේ මේ මෙන්න මේ කෑල්ල මෙන්න මේ කෑල්ල. කලින් අයින් වුණේ මේ පැත්තේ තිබ්බ BR නේ මතක් කරගන්න. කලින් අයින් වුණේ මේ පැත්තේ තිබ්බ BR. දැන් මේ පැත්තේ තියෙන මේ කෑල්ල. ඒකයි මම කිව්වේ මේ මධ්‍යසාරය වැදගත් නැහැ. මධ්‍යසාරයෙන් උමනාවෙන් මේ පැත්තේ කෑල්ල හදන එකනේ. මේ පැත්තේ කෑල්ල කොහොමත් ගැලවිලා එනවනේ. ඒක නිසා වැඩක් නැහැ. මේ පැත්තේ කෑල්ල ගැලවිලා මේ ග්‍රීන් ආඩ් එකේ කෑලි දෙක සෙට් වෙනවා දෙපැත්තේ. සෙට් වෙලා අර කලින් වගේ මේක හැදෙනවා. ඔච්චරයි සිද්ධ වෙන්නේ. දැන් මේකටත් ජල විච්ඡේදනය කරන්න ඕනේ. මෙතන OH එකක් හදා ගන්න ඕනේ. මෙතන හයිඩ්‍රජන් සෙට් කරගන්න බෑ. ඒක නිසා මොකද්ද කරන්නේ? මේක අපි දාන්න ඕනේ H+ එක ජලය දාන්න.
වැඩේ හරි ඔච්චර. දැන් තේරෙනවනේ එකම වෙනස. ඒක අම්ල හේල අයිඩියක් සහ එස්ටරයක් තිබ්බම එකම දේ වෙන්නේ හොඳේ. ග්‍රීන් ආඩ්‍යයත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට එකම විදියට ප්‍රතික්‍රියා කරන්න. තේරෙනවද? දැන් මේකේ තියෙන විශේෂත්වය මේකේ පොඩ්ඩක් හැදෙන ඵල වෙනස් හොඳේ. මම ඒක පස්සේ කියලා දෙන්න මේ එස්ටරයක් සහ ග්‍රීන් ආඩ්‍යයක් ප්‍රතික්‍රියා කරාම මේ හැදෙන මේ ඵලය එකයි හොඳේ. මේ විදියටම තමයි හැදෙන ඵලය හැදෙන්නේ. එස්ටරයක අමතර මධ්‍යසාරයක් හැදෙනවා. අම්ල හේලායිඩයක් එක ප්‍රතික්‍රියා කරාම හැදෙන මධ්‍යසාරය මේකනේ. මේකනේ හැදුනේ මධ්‍යසාරය. මේකත් එක මධ්‍යසාරයක්නේ. එස්ටරයක් එක්ක ප්‍රතික්‍රියා කරාම දැන් ඔයාලට මං කියවනේ මේ කෑල්ල ගැලවිලා යනවා කියලා. මේ කෑල්ල ගැලවිලා යනවා කියලා කිව්වනේ මේ හරිම සරලයි හොඳේ. මේ කෑල්ල ගැලවිලා යනකොට මෙතන O මයිනස් වෙනවනේ. O මයිනස් වෙනව නේද? O මයිනස් වෙනවනේ. අපි මේ මුළු ද්‍රාවණයම ජල විච්ඡේදනය කරනකොට මේ O මයිනස්ට හයිඩ්‍රජන් සෙට් වෙනවත් එක්කම මේ ගැලවිලා ගිය O මයිනස්ටත් හයිඩ්‍රජන් සෙට් වෙනවා. මේ ගැලවිලා ගිය හයිඩ්‍රජන්ට O මයිනස් සෙට් වුණොත් මෙතන මධ්‍යසාරයක් නේද? මේ කෑල්ලෙන් මධ්‍යසාරයක් හදන්න පුළුවන්. ඒක තේරෙනවද? මේ කෑල්ලෙන් ප්‍රාථමික මධ්‍යසාරයක් හදන්න පුළුවන්. ඕකයි තියෙන විශේෂත්වය. එස්ටර් එක අමතර මධ්‍යසාරයක් හැදෙනවා. මේ ගැලවිලා යන කෑල්ලෙන් මධ්‍යසාරයකුත් හැදෙනවා. හැබැයි අම්ල හෙලයිඩේ එහෙම හැදුන්නේ නැහැ. අම්ල හෙලයිඩේ එහෙම මධ්‍යසාරය හැදුන්නේ නැහැ. හැදුන එකම මධ්‍යසාරය මේක. අම්ල හෙලයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරනකොට. එස්ටරේ තියෙන විශේෂත්වය මේ ගැලවිලා යන කෑල්ලෙනුත් මධ්‍යසාරයක් හැදෙනවා. ඕක මතක තියාගන්න එච්චරයි. ඕකත් ආයෙ ලියාගන්න අලුතෙන්. නැත්තම් මේ කෑල්ල විතරක් ලියාගන්න. මේ කෑල්ල විතරක් ලියාගත්තත් ඇති. දෙවෙනි එක මේ කියලා දාලා මේ කෑල්ල විතරක් ලියාගන්න. මේ ටික. මෙතන ඉඳන් පටන් ගන්න ඕනේ. මෙතන ඉඳන් පටන් ගත්ත එස්ටරේ හැදුවා ඊට පස්සේ මේක හැදුවා. ඔන්න ඕකනි. කොහොතන ඕකනි. ඔය ටික හරියට තේරුම් ගන්න. එතකොට වැඩේ හරි. ඕනනම් අර ඔයගලන්ට කියලා දුන්න එක ඔයගොල්ලෝ වෙනම පාඩ පෑන එකකින් මාක් කරලා ලියා ගන්න මේක. මෙතනට ඊතරයක් ගාලා ඔයගලන්ගේ වචන වලින් ලියා ගන්න. මෙම කාණ්ඩය ඉවත් වී ගියාට පසු ජල විච්ඡේදනය කිරීමේදී මේකේ O- ට හයිඩ්‍රජනයක් එකතු වෙලා තවත් මධ්‍යසාරයක් හැදෙනවා කියලා ලියා ගන්න. ඔයාගේ භාෂාවෙන් ලියා ගන්න. ඔයාගේ නෝට් එක. ඔයාගේ නෝට් එක ඔයාගේ භාෂාවෙන් ලියා ගන්න. ඒක මෙයාට ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ නැහැ නිකාට නිකන්. ලියන භාෂාවෙන්ම ලියන්න ඕනේ නැහැ හොඳේ. ඔයා කතා කරන භාෂාවෙන් ඔයා ලියා ගන්න. හරිනේ. හරි දැන් අපි පොයින්ට්ස් ටික ලියාගමු. ලියාගන්න අපි මේ කීවෙනි අවුරුද්ද එක 2015 නේ. 2015 ප්‍රශ්නේ පොයින්ට්ස් කියලා ලියාගන්න. පල්ලෙහෙන්. ඒක ඉඩ නැත්තම් අලුත් පිටුවක් ගන්න. 2015 පොයින්ට්ස්. හරි ඒ යටතේ ලියාගමු. අපි අලුතෙන් ඉගෙන ගත්ත මොකද්ද? අලුතෙන් ඉගෙන ගත්ත එක පළවෙනියටම අර බෙන්සින් වලට ඇල්කිල් කාණ්ඩය සෙට් කරන එකනේ. හරි ඒක ලියාගන්න මෙහෙම ලියාගමු. ඒක ලියාගන්න
පළවෙනි පොයින්ට් එක ඇල්කිල් හේලයිඩයක් සහ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඇල්කිල් හේලයිඩයක් සහ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් යෙදීම. මං එහෙම දුන්නේ මොකද ඕකට ඕනම ඇල්කිල් හේලයිඩයක් ගන්න පුළුවන් හොදේ. කාබන් 1 2 3 ඕන එකක් ගන්න පුළුවන් හොදේ. කිසි අවුලක් නැහැ. අපි ඔකට කියන්නේ ඇල්කිල් කරණය කියලා කියන්නේ ඇල්කිල් කාණ්ඩයක් සෙට් කරන එක. ඇල්කිල් කරණය. තේරෙනවද? ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇල්කිල් කරණය කියලා ඉගෙන ගන්නවා. තියරි ක්ලාස් වල. හරි ලියා ගන්න. ඒක යටතේ ලියා ගන්න. මෙම ප්‍රතිකාරකය අපි භාවිතා කරනු ලබන්නේ මෙම ප්‍රතිකාරකය අප භාවිතා කරනු ලබන්නේ ඇල්කිල් හේලයිඩේ පවතින ඇල්කිල් කාණ්ඩය බෙන්සීන්ට සම්බන්ධ කර ගැනීම සඳහා වේ. ඇල්කිල් කාණ්ඩය බෙන්සීන්ට සම්බන්ධ කර ගැනීම සඳහා වේ. බෙන්සීන්ට සම්බන්ධ කර ගැනීම සඳහා වේ. හරිනේ. හරි. එතකොට අපි ඕක පොදුවේ ලියාගමු මෙහෙම ප්‍රතික්‍රියාව. මම මේකම කරනවා. ලියාගමු මෙහෙම. ලියාගමු මෙහෙම බෙන්සීන් කෙනෙක් හිටියා. හොඳයි. අපි බෙන්සීන්ට දානවා ඇල්කිල් හේලයිඩය මේ ඇල්කිල් කාණ්ඩෙට ආර් කියලා තියෙනවා. හොඳයි. මේකට දානවා නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ්. දැම්මට පස්සේ මොකද වෙන්නේ? දැම්මට පස්සේ මෙන්න මේ ආර් කාණ්ඩ මේ ආර් වෙනම පාටකින් ඇඳගන්න. ආර්ව තමයි සෙට් වෙන්නේ. ඒ කියන්නේ ඇල්කිල් හේලයිඩේ තියෙන ආර්ව සෙට් වෙනවා. ඔය ඉතින් ඔක ලියා ගන්න පල්ලෙන් පොදු ප්‍රතික්‍රියාව. දීලා ඕනනම් කොටු කරගන්න හයිලයිට් එක. ඔය දෙනේ ඔක්කොම ඕනනම් වෙනම කොටු කරගන්න. අරනේ ඔන්න දැන් ඉඳන් දන්නව හොඳේ. කොහොම එකක් පාවිච්චි කරන්න මොකටද කියලා හොඳේ. ඊළඟට තව මොනවද අපි අලුතෙන් ඉගෙන ගත්තේ? මොනවද තිබ්බ අලුත් ප්‍රතිකාරක? පර්මැංගනේට් තිබ්බනේ. ඕක හරිද? මේක හරිද? හරි. ඊළඟට ලියා ගන්න ඊළඟ පොයින්ට් එක ආම්ලික මාධ්‍යයේ පර්මැංගනේට් යෙදීම. ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් යෙදීම. ඊළඟ පොයින්ට් එක. හරි. ඒ යටතේ ලියා ගන්න ආම්ලික පර්මැංගනේට් ප්‍රබල ඔක්සිකාරක වේ. ආම්ලික පර්මැංගනේට් ප්‍රබල ඔක්සිකාරක වේ. ප්‍රබල ඔක්සිකාරක වේ. එනම් එයට වෙනත් සංයෝගයක් ඔක්සිකරණය කරව එනම් එයට වෙනත් සංයෝගයක් ඔක්සිකරණය කරවිය හැක. ඔක්සිකරණය කරවිය හැක. හරිද? ඊට පස්සේ රූලක් ඇරලා ලියා ගන්න. අප මෙහිදී ආම්ලික පර්මැංගනේට් භාවිතා කරනු ලබන්නේ අප මෙහිදී ආම්ලික පර්මැංගනේට් භාවිතා කරනු ලබන්නේ අප මෙහිදී ආම්ලික පර්මැංගනේට් භාවිතා කරනු ලබන්නේ බෙන්සීන්ට සම්බන්ධ වී පවතින ඇල්කිල් කාණ්ඩය
බෙන්සීන්ට සම්බන්ධ වී පවතින ඇල්කිල් කාණ්ඩය ඔක්සිකරණය කරව ගැනීම සඳහා වේ. ඔක්සිකරණය කරව ගැනීම සඳහා වේ. බෙන්සීන්ට සම්බන්ධ වී පවතින ඇල්කිල් කාණ්ඩය ඔක්සිකරණය කරව ගැනීම සඳහා වේ. එමගින් කාබොක්සිල් කාණ්ඩයක් සෑදේ. එමගින් කාබොක්සිල් කාණ්ඩයක් සෑදේ. වැඩේ හරිනේ. ඔන්න දැන් දන්නවා හොඳේ. බෙන්සීන් තියෙන එකකට ආම්ලික පර්මැංගනේට් දැම්මොත් මොකද සිද්ධ වෙන්නේ කියලා. තේරෙනවද? ඕකට ඇත්තට කියනවා නම් පාට පෑනකින් පල්ලෙන් ලියා ගන්න. පාට පෑනකින් පල්ලෙන් ලියා ගන්න. මෙම ක්‍රියාවලියම ආම්ලික ඩයික්‍රෝමේට් යොදාද සිදු කරගත හැක. ආම්ලික ඩයික්‍රෝමේට් යොදාද සිදු කරගත හැක. ඕනම ඩයික්‍රෝමේට් පොටෑසියම් ඩයික්‍රෝමේට් සාමාන්‍යයෙන් තියෙන ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් යොදාද සිදු කරගත හැක. ඊට පස්සේ තවත් පාට පෑනකින් ලියා ගන්න. තැඹිලි පාටින් වගේ ලියා ගන්න. මෙම ක්‍රියාවලියම භාෂ්මික මාධ්‍යයේ පර්මැංගනේට් මගින්ද සිදු කරගත හැක. මෙම ක්‍රියාවලියම භාෂ්මික මාධ්‍යයේ පර්මැංගනේට් මගින්ද සිදු කරගත හැක. එහිදී අවසාන ඵලය වශයෙන් කාබොක්සිලික් කාණ්ඩයක් නොලැබේ. එහිදී අවසාන ඵලය වශයෙන් කාබොක්සිල් කාණ්ඩයක් නොලැබේ. එම සෑදෙන කාබොක්සිල් කාණ්ඩය අදාළ ද්‍රාවණයේ භස්මයත් සමග ෂණිකව ප්‍රතික්‍රියා කර ලවණයක් සාදයි. එනම් අවසාන ඵලය වන්නේ එම ලවණය වේ. දැන් තේරෙනවනේ? භාෂ්මික මාධ්‍යය කරොත් අපිට කාබොක්සිල් ගන්න බෑ. ලවණයක් තමයි හැදෙන්නේ. ඒ හැදෙන කාබොක්සිල් එක ප්‍රතික්‍රියා කරනවා. භස්මයත් එක්ක ආයි ප්‍රතික්‍රියා කරනවා. ඒකයි සිද්ධ වෙන්නේ. වැඩ තේරෙනවනේ? හරි. ඕකත් අපි ලියාගමු පොදුවේ. එතකොට මෙහෙම ඇල්කිල් කාණ්ඩයක් තියෙනවා. මේකට අපි දාන මොනවාද? ආම්ලික පර්මැංගනේට් දානවා. තව අපිට ඕන නම් දාන්න පුළුවන් හෝ ආම්ලික ඩයික්‍රෝමේට් දාන්නත් පුළුවන්. පොටෑසියම් ඩයික්‍රෝමේට්. ඔක දාන්නත් පුළුවන්. දාපු ගමන් මොකද වෙන්නේ? කෙලිම කාබොක්සිලයක් හැදෙනවා. මේකට කාබොක්සිලයක් හැදෙනවා. හරිද? මේක භාෂ්මික මාධ්‍ය සිද්ධ කරොත් මම ඒකත් පෙන්වන්න මේ පැත්තේ මේ බලගන්න. මේක භාෂ්මික මාධ්‍ය සිද්ධ කරොත් මොකද වෙන්නේ? ඒකිට හැදෙන්නේ මෙන්න මෙහෙම ලවණයක් හැදෙන්නේ. මේක O- වෙනවා. කැතයිනේ. මම ලස්සනට ලියලා පෙන්නන්න ඕනද? අල්ලන් ලියන්න. මේ O- වෙනවා. හයිඩ්‍රජන් එක ඉවත් වෙලා මෙතන අර භස්මයට අද දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මය දැම්ම කියමුකෝ. එතකොට මෙතනට සෙට් වෙන්නේ සෝඩියම්. වැඩේ තේරෙනවද? ඒ කියන්නේ අදාළ භස්මයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණයක් හැදෙන්නේ. කාබොක්සිල් හදා ගන්න බෑ. තේරෙනවද? එකම අවුල ඒකයි. ඔය ටික නෝට් කරගන්න.
හරිද? හරිද? හරි ඊට පස්සේ ස්ටිකි නෝට් එකක් ගන්න. ස්ටිකි නෝට් එකක් ගන්න. පටගාලා ලියා ගන්න ඕනේ හොඳ ස්පීඩ් එක. ලොකු දෙයක් ලියන්න කිව්වේ නෑ. හරි ස්ටිකි නෝට් එක ගන්න. ස්ටිකි නෝට් එක දම් පාටින් ලියා ගන්න. දම් පාටින් ලියා ගන්න. මෙම ක්‍රියාවලියෙන් තුතීක ඇල්කිල් කාණ්ඩයක් ඔක්සිකරණය කරවගත නොහැක. තුතීක ඇල්කිල් කාණ්ඩයක් ඔක්සිකරණය කරවගත නොහැක. ඒ කියන්නේ මෙහෙම එකක්. ඊට පස්සේ මේක යටින් ඇද මේ ස්ටිකි නෝට් එකේම ඇද ගන්න හොඳේ. මේ බලන්න. මේ තුතීක ඇල්කිල් කාණ්ඩයක් කියන මොකද්ද මේ මෙහෙම කියන්නේ? මේ තුතීක කෙනෙක් මේ පේනවනේ. කාබන් දාම 3ක් සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩයක්. මේ තුතීක කෙනෙක්. තුතීක කෙනෙක්ට ආම්ලික මධ්‍යස ඒ කියන්නේ ආම්ලික පර්මැංගනේට් හරි ආම්ලික ඩයික්‍රෝමේට් හරි මොකක් දැම්මත් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. තේරෙනවද? කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ දෙකෙන් එකක් හෝ මුකුත් දැම්ම කියලා මුකුත්ම සිද්ධ වෙන්නේ නැහැ. තේරෙනවද? ඒක දැනගන්න ඕනේ අනිවාර්යයෙන්. තේරෙනවද? දැනගන්න ඕන විශේෂම කරුණ. ද්විතීයික ඇල්කිල් කාණ්ඩයක් මේ දෙන්නට ඔක්සිකරණය කරව ගන්න බෑ. ඔක්සිකරණය වෙන්නේ නැහැ. තේරෙනවද? හරි ඒකත් නෝට් කරගන්න. ස්ටිකි නෝට් එකේම ඇද ගන්න ඕනේ. ගාලා ඇඳ ගන්න. හරිද? හරි ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. අම්ල හේලයිඩයක් හෝ එස්ටරයක් සමග ග්‍රීන්හාට් ප්‍රතික්‍රියා කිරීම. අම්ල හේලයිඩයක් හෝ එස්ටරයක් සමග ග්‍රීන්හාට් ප්‍රතික්‍රියා කිරීම. හරි ඒක යටතේ ලියා ගන්න. අම්ල හේලයිඩයක් හෝ එස්ටරයක් ග්‍රීන්හාටයක් සමග ප්‍රතික්‍රියා කිරීම. ඒක තමයි පොයින්ට් එක. හොඳේ. ඒක යටතේ ලියා ගන්න. අම්ල හේලයිඩ සහ එස්ටර ග්‍රීන්හාට් අණු දෙකක් සමග ප්‍රතික්‍රියා කරයි. හරි ඒකට ලියා ගන්න
තැඹිලි පාටින් ලියා ගන්න ඊට පස්සේ ඒකට එනම් මෙහිදී සිදුවන්නේ අම්ල හේලයිඩ හෝ එස්ටරේ පවතින කාබනල් කාබන්ට ග්‍රීනාට් අණුවේ පවතින ඇල්කිල් කාණ්ඩය දෙපාරක් සම්බන්ධ වීම වේ. තේරුණානේ? හරි ඔන්න ඕක තමයි මතක තියාගන්න. ඔයාට එකම જાතිය කෙනෙක් දෙපාරක් සම්බන්ධ කරගන්න ඕන නම් ওই ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. එක්ක එස්ටරයක් හදලා ග්‍රීනාඩ්යක් සෙට් කරන්න නැත්නම් අම්ල හේලයිඩයක් හදලා ග්‍රීනාඩ්යක් සෙට් කරන්න. තේරුණානේ? එතකොට අම්ල හේලයිඩ් මම මෙහෙම ගන්නවා. මේක අම්ල හේලයිඩ්. මේ x කියන්නේ හේලයිඩ් හොඳේ. මේකට මම දානවා මෙහෙම ග්‍රීනාඩ්යක්. ඇල්කිල් කාණ්ඩයක් තියෙන ග්‍රීනාඩ්යක් දානවා. හොඳේ. ඔන්න ග්‍රීනාඩ්යක් දැම්ම දැන් මොකද වෙන්නේ? මේ R වෙන පාටකින් දාගමු. හොඳේ. R වෙන පාටකින් දාගන්න. එතකොට මොකද වෙන්නේ? අර BR එක අයින් වෙලා R දෙපැත්තට සම්බන්ධ වෙන දෙකක්. එච්චරයි. ඕක මතක තියාගන්න කෙටිකමයි. ඕක දැන් සරලව සිද්ධ වෙන්නේ. එස්ටරයක් වුණත් මොකද වෙන්නේ? ඔන්න එස්ටරයක් හොඳේ. දැන් මේ එස්ටරයක් මම අඳිනවා මෙහෙම. මේ R1 එස්ටර එකක් තියෙනවනේ ඇල්කිල් කාණ්ඩයක්. R1 කියලා ඒක දාගත්තා. හොඳේ. මෙතන ඔන්න R තියෙන ග්‍රීනාඩ් එක ගත්තා. ග්‍රීනාඩ් එක වෙන පාටකින් ලකුණු කරගත්තා. මෙතනත් මොකද වෙන්නේ? එස්ටර කැලල අයින් වෙනවා. එස්ටර කැලල අයින් වුණා ඉතුරු වෙන්නේ කාබනල් කාබන්නේ. කාබන් දෙපැත්තට R සෙට් වෙනවා. දැක්කද? වැඩේ හරි. ඔච්චර. මේ ග්‍රීනාඩ් එක මෙහෙන් දින්න එපා. ඊතලෙ උඩ ආ දින්න මේක. හරි. මේවා දැන් මාක් කරගන්න. මේ මොනවද? ආම්ල හේලයිඩ් පොඩි උන් වගේ මාක් කරගන්න ඕනේ හැම එකක්ම. මේ මොකද්ද? එස්ටරය. මේ මොකද්ද? ග්‍රීනාඩ්. ඒකත් ග්‍රීනාඩ්. හරි. එළියන්නේ. ඒක පොඩි වැරද්දක් කරන්න. කෑවනේ. මෙතන මොකද වෙන්නේ? මෙතන O මයිනස් වෙනවනේ. මෙතන O මයිනස් වෙනවා. මේ O මයිනස් වෙනවා. හරි. ඕන ඕකටම ජල විච්ඡේදනය කරන ප්‍රතික්‍රියාව ලියා ගන්න. මට මේ නිකන් හිතෙන්නේ හොඳ. මේකට ඕනනම් දාගන්න. ඔය R කාණ්ඩ වෙන පාටකින් ලකුණු කරගන්න අනිවාර්යෙන්. හරිද? හරි නේද? හරිද? හරි. හරි ඊට පස්සේ ලියා ගන්න පළයන් ලියා ගන්න රෝස පාටින් මේදී එස්ටර් එක තිබෙන විශේෂත්වය වන්නේ
එස්ටරයක් ග්‍රීනාඩයක් සමග ප්‍රතික්‍රියා කිරීමේදී එස්ටරයක් ග්‍රීනාඩයක් සමග ප්‍රතික්‍රියා කිරීමේදී එස්ටරයක් ග්‍රීනාඩයක් සමග ප්‍රතික්‍රියා කිරීමේදී ඊයත සාධන මධ්‍යසාරයට අමතරව ඊයත සාධන මධ්‍යසාරයට අමතරව එස්ටර කාණ්ඩයෙන් ඉවත් වී යන එස්ටර කාණ්ඩයෙන් ඉවත් වී යන කාණ්ඩයෙන් එස්ටර කාණ්ඩයෙන් ඉවත් වී යන කාණ්ඩය ජල විච්ඡේදනය කිරීමෙන් ප්‍රාථමික මධ්‍යසාරයක්ද සාදාගත හැක. ප්‍රාථමික මධ්‍යසාරයක්ද සාදාගත හැක. හරි එච්චරනේ. තව විශේෂ එස්ටර හදන එකනේ. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියා ගන්න සාන්ද්‍ර සල්ෆියුරික් යොදා ගැනීම. සාන්ද්‍ර සල්ෆියුරික් යොදා ගැනීම. ඊළඟ පොයින්ට් එක සාන්ද්‍ර සල්ෆියුරික් යොදා ගැනීම. හරි ඒක යටතේ ලියා ගන්න මෙහිදී සාන්ද්‍ර සල්ෆියුරික් යොදා ගනු ලබන්නේ එස්ටරයක් සාදා ගැනීම සඳහා වේ. මෙහිදී සාන්ද්‍ර සල්ෆියුරික් යොදා ගනු ලබන්නේ එස්ටරයක් සාදා ගැනීම සඳහා වේ. හරි කොහොමද එස්ටරයක් හදන්නේ? මෙන්න මෙහෙම තමයි එස්ටරේ හදන්නේ. බලාගන්න එස්ටරේ හදන විදිය. එස්ටරේ හදන්න අනිවාර්යයෙන්ම මොනවද තියෙන්න ඕනේ? කාබොක්සිලයක් තියෙන්න ඕනේ. අපි පොදුවේ ගමු ඕනේ බෙන්සීන් ඕනේ. කාබොක්සිල් යන්න ඕනේ. කාබොක්සිල් කාණ්ඩයක් ගන්න. ඔන්න කාබොක්සිල් කාණ්ඩය. හරිද? මෙයා ළඟට එනවා මොකද්ද? මෙයා ළඟට එනවා මධ්‍යසාරය. හොඳයි. මෙයා ළඟට එනවා මෙන්න මේ මධ්‍යසාරය. හරිද? මම R කියලා ගන්නවා. හොඳයි මේ මධ්‍යසාරයක් තියෙන්නේ. හරිද? මේකට උත්පේරක වශයෙන් තමයි මොනවද දාන්නේ? සාන්ද්‍ර සල්ෆියුරික් දාන්නේ උත්පේරකයක් වශයෙන්. වැඩේ තේරෙනවද? සාන්ද්‍ර සල්ෆියුරික් දාන්නේ මොනවා වශයෙන්ද? උත්පේරකයක් වශයෙන් තමයි උතන සාන්ද්‍ර සල්ෆියුරික් දාන්නේ. ඕක ඇත්තට කියනවා නම් මේ ඕක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් හොඳයි. මේක අපි තනි තලෙන් පෙන්වුවාට මේක මේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. තේරෙනවද? මේකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? මෙතන කාබොක්සිල් එකේ සම්පූර්ණ OH කාණ්ඩය අයින් වෙනවා. මධ්‍යසාරයේ හයිඩ්‍රජන් එක විතරයි අයින් වෙන්නේ. අයින් වෙලා මෙතන ජල අණුවක් පිට වෙනවා. පිට වෙලා මේ දෙක සෙට් වෙනවා. වෙන්න එස්ටරේ. මේ මොකද්ද? එස්ටර කාණ්ඩය. හරිද? මේ ඔක්කොම මාක් කරගන්න. මේ තියෙන මොකද්ද? කාබොක්සිලික්. කාබොක්සිලික් කාණ්ඩය. මේ මොකද්ද? මධ්‍යසාරය. හරි ඔක නෝට් කරගන්න. ඔය තියෙන. ඔච්චරයි. කරන්නේ. අලුත් දේවල් ඔච්චරනේ අපි ඉගෙන ගන්න. අලුත් දේවල්. දැන් බලන්නකෝ ඕගනික් වල කොච්චර දේවල් ඉගෙන ගත්තද කියලා. නිකම් පරිවර්තන කරගෙන ගියාම වැඩක් නැහැ. තේරෙනවද? හරිනේ. හරි ඔච්චර තමයි. ඒවලේ පස්සේ. දැන් ඔක්කොම ටික හයිලයිට් එකෙන් කොටු කරගන්න ලස්සන.